කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? සම්මා සම්බුදු සරණින් ඔබ අප සියලු දෙනාටම යහපතම සැලසෙන වාසනාවන්ත දවසක් වේවා. ඔබ සැමට ආයුබෝව වේවා. සදහැවතුනි, අදත් ඒ උතුම් පැතුමත් සමගින් අපි ආරම්භ කරන්නේ ප්‍රඥාව ඔබේ ජීවිතයට ලං කරලන කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද මාතෘකාව පදනම්ව පවත්වන සජීව සදහම් කතිකාව. අදත් මංචි ආයතනයේ අනුග්‍රහයෙන් ඔබ වෙත ගෙනෙන මෙකී වැඩසටහන අරුත් සම්පන්න කරමින් ධර්මයෙන් අපව පෝෂණය කරන්නට පැය 24ක මේ මාධ්‍ය ක්‍රියාන්විතය අඛණ්ඩව දියත් කරන ඒ සඳහා උපරිමයෙන් තමන් වහන්සේගේ තුරුණු ප්‍රවෘජා දිවිය කැප කරන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍ය ජාලය නම් වූ මේ මහා සුවිසල් මාධ්‍ය වනස්පතියෙහි වර්තමාන සභාපති ධූරන්දර අවසරයි පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඊටාම ගෞරවයෙන් පාදාභිවන්දනෙන් යුක්තව අප පිළිගන්නවා. සාදු සාදු සාදු. සදහැවතුනි, අද දවසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන සූත්‍රාන්ත දේශනාව තමයි මාර සංයුක්තේ මාර වග්ගයේ ගෝධික සූත්‍රය. ඉතින් ඒ පිළිබඳව සමහර වෙලාවට ඒ සූත්‍ර දේශනාව සූත්‍ර පොත පරිශීලනය කරමින්ම ත්‍රිපිටකය පරිශීලනය කරමින්ම ඇතැම් වෙලාවට ඔබ අපහා සමග ඒකාත්මික වනවා වන්නට පුළුවන්. එනිසා ඒ පිටුව පෙරලගෙන දැන් මේ වැඩසටහන සමගින් ඒකාත්මික වන්නට ඔබට ආරාධනා කරමින් මා පළමුවෙන්ම ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ වෙත යොමු වෙන්නේ. නායක ස්වාමින් වහන්සේ මේ මාර සංයුක්තේ මාර වග්ගයේ මේ අද අපි කතා කරන සූත්‍රය පිළිබඳවත් හැරී බලද්දි හිතද්දි අපිට තේරෙනවා මාරයාගේ යම්කිසි සම්බන්ධයක් මේ සූත්‍ර දේශනාවටත් තියෙනවා නේද කියන වග. ඉතින් ඒ කාරණාව පැහැදිලි කර දෙන්නට මේ සූත්‍ර දේශනාවට හැඳින්වීමක් සපයමින්ම වැඩසටහන ආරම්භ කරන්නට ඔබ වහන්සේට ඊටාම ගෞරවයෙන් අප ආරාධනා කරනවා. අවසරයි නායක ස්වාමින් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනි. අද අපි සාකච්ඡා කරන්නේ මාර සංයුත්තේ මාර වග්ගයේ ගෝධික සූත්‍ර දේශනාව. ගෝධික කියලා කියන්නේ ස්වාමින් වහන්සේ නමකගේ නමක්. ඒතර හොඳට විරවීරියෙන් භාවනා වඩලා නිවන් අවබෝධ කරගන්නට විහෙස මහන්සි වුණු ඒ වගේම අදිෂ්ඨාන කරගත්ත ස්වාමීන් වහන්සේ නමක් තමයි ගෝධික හාමුදුරුවෝ කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මේ සූත්‍ර දේශනාව අවසානයේදී ගෝධික ස්වාමීන් වහන්සේ සියලු කෙලෙසුන් නසා රිහත්ත්වයට පත් වෙනවා. අපි මාර සංයුක්තේන සූත්‍ර දේශනාවල සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේටත් උතුම් මහා සංඝරත්නයටත් ඒ වගේම අනිකුත් ශ්‍රාවකයන්ටත් නිවන් මඟ අහුරන්නට නැත්නම් නිවන් මඟ වසා දමන්නට ඒ වගේම ප්‍රඥාව වැඩිම කියලා කියන කාරණය පහත හෙලන්නට විශේෂයෙන්ම මාරයා මැදිහත් වුණු අවස්ථා තමයි මේ සූත්‍ර දේශනාවලින් අපි සාකච්ඡා කරන්නේ. එතකොට අපි දැන් මේ වෙලාවේ මේ සූත්‍ර දේශනාව තමන්ගේම අත්දැකීමක් බවට පත් කරගන්න ඕනේ. ඒක තමයි මේ වෙලාවේ ධර්මයේ දකින්න කියලා කියන්නේ. අපි ගොඩක් වෙලාවට දැන් අපිට මායя ගැන කිසියම් කෙනෙක් ඒ විදිහට මායя පිළිබඳව මායяගේ ස්වභාවය පිළිබඳව කියලා ප්‍රකාශ කරලා එහෙම නැත්නම් වරදකදී නිවැරදි කිරීමට මායяගේ බලපෑම පිළිබඳව ඒ විදිහට මායя මෙන්න මේ විදිහටයි ඔබලාට ඔබලාගේ නිවන් මඟ වසන්නට කටයුතු කරන්නේ කියලා
මේක මායාගේ ක්‍රියාවක් කියලා නිතරම නොකියනව වෙන්න පුළුවන්. නේද? එහෙම කියන්න කෙනෙක් නැහැ නේද? නේද? මාර වැඩක් කියලා කියනවා මිසක්. එතකොට ඒකත් සාමාන්‍යයෙන් අපි සැහැල්ලුවට හිතන කාරණයක්. ඉතින් ඒ නිසා අපි වාසනාවන්තයි. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස වාසනාවන්තයි. මේ තුන්කල් දකින එහෙම නැත්නම් අකාලික වූ ශ්‍රී සද්ධර්මයේ තුලින් අකාලික වූ ශ්‍රී සද්ධර්මයේ තුලින් අපි දකින්නේ මායාගේ බලපෑම. මායාගේ බලපෑම මේ වර්තමානයේ පවතිනවා. අතීතයේ පැවතුණා, වර්තමානයේ පවතිනවා, අනාගතෙත් ඒ ආකාරයෙන්ම පවතිනවා කියන කාරණය. නේද? එතකොට තමයි අපිට මේ සූත දේශනාව තමන්ගේම සූත දේශනාවක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ. තමන්ගේම අත්දැකීමක් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් බොහොම පරිස්සමෙන් හැබැයි මේ සූත දේශනාව තමන්ගේ අත්දැකීමක් කරගන්න වෙනවා. ඒකට සාක්ෂි දරනවා සූත දේශනාවේ කතා ප්‍රවෘත්ති දිහා බැලුවාම. අපි සූත දේශනාව ආරම්භ වෙන්නේ මේ විදිහට මා විසින් මෙසේ අසරණ ලදී. එක් කලෙක භාග්‍යතුන් වහන්සේ රජගහනුවර සමීපෙහි කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමේහි වැඩවසන සේක. වේළුවනාරාමය කියලා කියන්නේ උණගස් වලින් වැසුණු ඒ විදිහට ආරාමයක්. එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඉසිගිලි පව් ඇලයෙහි කළුගල් තලායෙහි වැඩ වෙසෙති. ඒකට ඉසිගිලි පව්වෙහි ඒ විදිහට පාමුල එක පැත්තකට වෙන්න පාමුල මේ විදිහට ගල් තලාවක වැඩ වාසය කරනවා. එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව කෙලස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහි වූ සිත් ඇතිව වසන්නාහු ලෞකික සමවතක් ලැබුහ. එතකොට ගෝධික ස්වාමීන් වහන්සේ බොහෝම වහන්සි වෙලා වෙරවීරිය දරලා නිවන අරමුණු කරගෙන තමයි දැන් මේ භාවනාවේ යෙදෙන්නේ. එහෙම භාවනාවේ යෙදෙනකොට ස්වාමීන් වහන්සේට හැකියාව ලැබුණා පළවෙනි ධ්‍යානය ලබන්න. ඒකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික සමවතින් පිරිහුණහ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ පළවෙනි වතාවේ මොකද වුනේ? මේ තමන් උපදවාගත් ධ්‍යානය පිරිහුණා. ඒ ධ්‍යානෙ නැති වුණා. දෙවෙනි වතාවටත් දෙවන වටදු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව වසන්නාහු ලෞකික සමවත ලැබූහ. දෙවන වටදු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික සමවතින් පිරිහුණහ. තෙවන වරදු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ සමවතට සමවැදුණා. ඒ උනත් නැවත පිරිහුණා. ඊළඟට සිව්වන වතාවෙත් ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා. ඊළඟට පස්වන වතාවෙත් ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා. ඊළඟට සයවන වතාවෙත් ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා. හයවෙනි වතාවෙත් උපදවාගත් පළවෙනි ධ්‍යානෙ මොකද වුනේ? ධ්‍යානෙන් පිරිහුණා. ඒ විදිහට මේ ස්වාමීන් වහන්සේ දැන් මොකද කරන්නේ? සත්වන වටදු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නොපමාව කෙලස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙ වූ සිත් ඇතිව වසන්නා හෝ ලෞකික සමවත ලැබුහ. දැන් 7 වෙනි වතාවෙත් දැන් කොහොම හරි ලැබුවා. පළවෙනි ධ්‍යානෙ උපදවගත්තා 7 වෙනි වතාවට. ඉක්බිති ආයුෂ්මත් ගෝධික තෙරණුවන්ට මම සවනවට 6 වෙනි වතාවට තෙක් ලෞකික සමවතින් පිරිහුණා. 6 වෙනි වතාව උපදවගත්තා දැන් පිරිහුණා. ඒ නිසා මොකද කරන්නේ? මම සත් අරණෙම් නම් මනානෝයි සිතවිය. ඒ කියන්නේ මේ සතකින් පුංචි පිහියකින් ගිලසින්ද ගත්තොත් හොඳයි.
කියන්නේ ජීවිතේ නැති කරගත්තොත් හොඳයි කියලා හිතුවා. ඒ කියන්නේ මේ ධ්‍යානයේ පිරෙහෙන්න නොදී එහෙම වුණොත් හොඳයි කියලා ජීවිතේ නැති කරගත්තොත් හොඳයි කියලා කල්පනා කරා සහන්. මේකට හේතුව මේ විදිහට ධ්‍යානය පිරෙහෙන්න හේතුව ඊළඟට මේ ආකාරයෙන් ජීවිතේ නැති කරගන්නට අදහස් පහළ වුණේ ඇයි කියලා සඳහන් වෙන්නේ අටුවා දේශනාව තුළ. අටුවා දේශනාව තුළ අපි දැන් අටුවා දේශනාවට හැරිලා බලමු කොහොමද ඒ විදිහට සිද්ධ වුණේ කියලා. ඉසිගිලි නම් පර්වතයේ පැත්තක. එතකොට දැන් වැඩ සිටි ඉසිගිලි පර්වතයේ පැත්තක. කළුවන් ගල් තලාවෙහි අර්පණා කරන මොහොතෙහි ප්‍රත්‍යනීක සතුරු ධර්ම වලින් මිදෙයි. ආරම්මණයෙහිද මනවින් අලවති ලෞකික සමාපatti ඒකට කියනවා සාමයික චේතෝ විමුක්ති කියලා. මේ විදිහට ලබා ගත්තා. ඒ කියන්නේ භාවනාවකදී ධ්‍යාන උපදවා ගැනීමකදී සමාධි අවස්ථා ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. දැන් මෙතෙන්දී දේශනා කරන්නේ අර්පණය කරන මොහොතේ. ඒ කියන්නේ අර්පණා සමාධියටපත් වෙනවා දැන්. සමාධියක් උපදවා ගැනීමේදී භාවනා වැඩිීමේදී ඒ තියෙන පියවර තුන පිනුතුන් දන්නවා. පළවෙනි එක තමයි පරිකර්ම සමාධිය. දෙවෙනි එක තමයි උපචාර සමාධිය. තුන්වෙනි එක තමයි අර්පණා සමාධිය කියලා කියන්නේ. එතකොට මේ සමාධි අවස්ථා තුන. දැන් අපි සම්මා සමාධිය කියලා මාර්ගාංගය ගත්තාම ඒ මාර්ගාංගයෙන් කියවෙන්නේ එතකොට අපි සිංහල තේරුම් ගත්තොත් එහෙම මනා වූ සමාධියනේ නේද? මනවින් උපදවා ගත්ත සමාධියනේ. ඒතර සමාධිය කියලා කිව්වාට අපිට මේ සමාධිය කොච්චරක් තියෙනවද දැන්? සමාධිය කොච්චර පියවර වලට ඇවිල්ලාද කියලා ප්‍රාමාණික කරගන්න අපිට ප්‍රමාණයක් දක්ව ගන්න ඕනේ. නේද? ඒතර මගේ සමාධිය දැන් කොච්චර බලවත්ද කියලා ප්‍රමාණයක් කරගන්නට ඕනේ. එතකොට සෑම දෙයකම ප්‍රමාණයක් තියෙනවනේ නේද? දැන් ගුණධර්ම පුරණ කෙනෙක් නම් අපි හිතුවොත් එහෙම දැන් ඇත්තටම පිං රැස් කරගන්න කෙනෙකුට කියනවා දැන් මේ අද වර්ෂාව ඇද හැලෙනවා වගේ නේද? වර්ෂාව ඇද හැලෙනකොට අපි ඒ වතුර වැටෙන තැනකට වතුර භාජනයක් තිබ්බහම ඒ වතුර බිඳුව වැටිලා ඒ විදිහට ඒ කලේ හරි භාජනේ හරි බිරෙනවා. එතකොට ඒකේ පිරෙන ප්‍රමාණයක් තියෙනවා. නේද? අපි සම්පූර්ණයෙන්ම පිරිච්ච කලයක් බලාපොරොත්තු වුණොත් එහෙම අපි බලාගෙන ඉන්නට ඕනේ දැන් කොච්චරක් පිරිලාද? නේද? දැන් කොච්චරක් පිරිලාද කියලා බලාගෙන ඉන්නවා අපි. ආන්නේ වගේ සමාධිය කියලා කියන මාර්ගාංගයත් විදිහට එක සැරේම සම්පූර්ණ වෙනව නෙවෙයි. එක සැරේම පිරෙනව නෙවෙයි. එක සැරේම සමාධියටපත් වෙනව නෙවෙයි. ඒකේ තවර අවස්ථා ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි එතකොට පළවෙනි අවස්ථාව තමයි පරිකර්ම අවස්ථාව. පරිකර්ම අවස්ථාව කියලා කියන්නේ යම්කිසි භාවනා අරමුණක් අරගෙන මේ භාවනා අරමුණ නැවත නැවත මෙනෙහි කරනවා. ඒතර නැවත නැවත මෙනෙහි කිරීමෙන් ඇතිවන සමාධිය තමයි පරිකර්ම සමාධිය කියලා කියන්නේ. පරිකර්ම කියලා කියන්නේ නැවත කිරීම කියලා කියන එකයි. එතකොට ඇයි මේක සමාධියක් බවට පත් වෙන්නේ? නැවත නැවත කිරීම ඇයි සමාධියක් වෙන්නේ? නැවත නැවත කරන්න වෙන්නේ අරමුණෙන් බැහැර වෙන නිසානේ. නේද? අරමුණෙන් බැහැර වෙන නිසා සහ ඊළඟට නැවත නැවත ඒ අරමුණට ගන්න ඕනේ හින්දා. නේද? එතකොට දැන් තමන්ගේ අරමුණ දැන් අපි හිතමු මම සුවපත් වෙම්මා කියලා තමන්න 3 වතාවක් හිතලා මාමෙන්ම සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා 3 වතාවක් හිතන එක මෛත්‍රී භාවනාවේ සමාධිය ලබා ගන්න කෙටිම ක්‍රමය. එතකොට අපි හිතන්නේ දෙමාපියන් ඥාතීන් හිතෝතුන් ওই විදිහට කියලා මේ සියලු සත්වෝ කියලා නේද? එහෙම හිතන්නේ.
ඒ විදිහට දිසා භාගවලට මෛත්‍රී කරලා කිරීමක් එතනදි සිද්ධ වෙන්නේ නැහැ. සමාධිය උපදවා ගැනීමට මොකද කරන්නේ? තමන්ට 3 වතාවක් මෛත්‍රී කරන මම සූපත් වෙම්මා කියලා. ඊළඟට මාමෙන්ම සියලු සත්වෝ සූපත් වෙත්වා කියලා අර සියලුම දෙනා එකතු කරගෙන සියලු සත්වෝ කියන වචනෙන් අවසන් කරනවා. එතකොට ඉස්සෙල්ලාම හිතනවා මම සුවපත් වෙම්මා මම සුවපත් වෙම්මා කියලා 3 වතාවක්. ඒක 3 වතාවක් හිතනකොට ඒක දේවතාවෙන් නතර කරන්නේත් නැහැ. 4 වතාවක් දක්වා ඉක්මවා යන්නේත් නැහැ. නේද? අන්න එහෙම නේද 3 වතාවක් හිතනකොට 3 වතාවම හිතන්න ඕනේ. මාමෙන්ම සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා හිතන එකත් ඒ විදිහට මාමෙන්ම කියන වචනේ යෙදීමෙන් තමයි සියලු සත්වෝ කියලා කියන එක ඇඟ වෙන්නේ. එහෙමයි. ඒතර සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා කියන එකත් දේවතාවක් නතර වෙන්නේත් නැහැ. 4 වතාවක් දක්වා ඉක්මවන්නේත් නැහැ. එතකොට ආන්නේ වගේ හැම වෙලාවෙම මේ අරමුණේ හිත තබා ගන්න උත්සාහ කරන එක. ඒ වගේම අරමුණෙන් සමහරලාට තප්පර කීපයක් සමහරලාට අරමුණෙන් බැහැර වෙන්නත් පුළුවන්. ඒතර අරමුණෙන් බැහැර වුණා කියලා දැනගත්තා කියලා කියන්නේ සමාධියක්. අරමුණෙන් බැහැර වුණා කියලා දැනගන්නේ සමාධියක් තියෙන හින්දා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම බැහැර වෙලාම යන්න ඕනේ අරමුණේ. නේද? ඒතර සමහරවිට තමන් වන්දනා කරනවා වෙන්න පුළුවන්. ඒක භාවනා කරනකොට විතරක් නෙවෙයි වන්දනා කරනකොටත් එහෙමයි. සෑම ඉරියව්වක්ම පවත්වන කොටත් එහෙමයි. සමහර වෙලාවට යම්කිසි කටයුත්තක් ආරම්භ කරාම පටන් ගන්නවා විතරයි දන්නේ. පටන් ගන්නවයි සමහරවිට අවසන් වෙනවා විතරයි දන්නේ. මැද මතක නැහැ මොකද උනේ කියලා. නේද? දැන් උණු ඉතිපිසෝ ගාතාව නවරහදී බුදුගුණ හිත ඉඳලා ඉතිපිසෝ ගාතාව අපි පුරුදු වෙලා තියෙන නිසා ඉතිපිසෝ ගාතාව අපි කියනවා පුරුද්දට කියනවා. නේද? පුරුද්දට කියලා අවසන් වෙලා සමහරවිට මතක නැහැ. සංඝ රත්නයත් වන්දනා කළා අන්තිමට මතක නැහැ බුද්ධ රත්නය වන්දනා කරාද ධම්ම රත්නය වන්දනා කරාද කියලා. එහෙම එනවනේ. නේද? ආන්නේ ඒ වගේ නැවත නැවත අරමුණට හිත ගන්න එක. නැවත නැවත අරමුණට හිත ගන්න සමාධිය කියනවා පරිකර්ම සමාධිය කියලා. ඊළඟට සමාධි අවස්ථාවක් තියෙනවා. ඒ විදිහට මේ උපචාර සමාධිය කියලා. උපචාර කියලා කියන්නේ වැඩි කාලයක් අරමුණ ඉදිරියේ හැසිරෙනවා කියලා කියන එක. එතකොට උපචාර කියලා කියන්නේ එතකොට ඉදිරියේ හැසිරෙනවා. නේද? ඉදිරියේ හැසිරෙනවා. ඉදිරියේ හැසිරෙන්නේ මොකද්ද? හිත කොහේ හැසිරෙන්නේ? අරමුණ ඉදිරියේ. දැන් අපි ආස්වාස ප්‍රාස්වාසයේ හරි දැන් ඔය කියන මෛත්‍රී භාවනාවම හරි ගත්තොත් එහෙම මේ මෛත්‍රී භාවනාවේ හෝ යම්කිසි භාවනා අරමුණක කර්මස්ථාන 40න් එක අරමුණක හිත තබා ගත්තොත් එහෙම ඒ හිත දීර්ඝ කාලයක් හිත තබා ගන්නට හැකියාව ලැබුණොත් දැන් අපි හිතමු දැන් මට වෙලාව තියෙන්නේ සාමාන්‍යයෙන් විනාඩි 5යි භාවනා කරන්න. නේද? එතකොට හැකියාව තියෙනවා විනාඩි 2-3ක් එක දිගට හිත තබා ගන්න. 2-3ක් හිත තබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ කාලය තුලම හිත තබා ගන්නට හැකියාව ලැබෙනවා. අන්න ඒක තමයි අරමුණ ඉදිරියේ වැඩි කාලයක් හිත තබා ගැනීම තමයි උපචාර සමාධිය කියලා කියන්නේ. හැබැයි අර පරිකරම සමාධියට වඩා ගොඩාක් බලවත් මේ උපචාර සමාධිය කියලා කියන එක. ඒකට උපචාර සමාධියක්වත් මේ ජීවිතේ උපදවා ගන්නට කියලා තමයි බුදු දේශනාවේ සඳහන් වෙන්නේ. ඒකට හේතුව තමයි ධ්‍යානෝ අර්පණා සමාධියෙන් ධ්‍යානයක් උපදවා ගත්තේ නැතත් උපචාර සමාධිය එහෙම නැත්නම් අරමුණ ඉදිරි හිත තබා ගන්නට හැකියාව ලැබුණොත් අපිට පුළුවන් එතෙන්දී විදර්ශනාවට යොමු වෙන්න. ඒතර විදර්ශනාවට සුදුසු සමාධියක් තමයි මේ උපචාර සමාධිය කියලා කියන්නේ. පරිකර්ම සමාධිය නැවත නැවත අරමුණට හිත ගැනීමෙන් ඇතිවන සමාධිය විදර්ශනා ඥාන උපදවා ගැනීමට සුදුසු නැහැ. සුදුසු නැහැ ශක්තිමත් සමාධියක් නෙවෙයි. ඒතර උපචාර සමාධිය ධ්‍යාන උපදවා ගන්න නැති ධ්‍යාන උපදවගෙන නැති ඒ විදිහට විදර්ශනා ඥාන උපදවාගෙන මාර්ගඵල වලටපත් වෙච්ච උතුමන් වහන්සේලා මේ උපචාර සමාධිය උපදවා ගන්නවා. එතකොට ඒ අයට ධ්‍යාන උපදව ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ දෙවෙනි අවස්ථාව.
ඒකට තුන්වෙනි අවස්ථාව තමයි අර්පණා අවස්ථාව. අර්පණා අවස්ථාවට තමයි මේ ගෝධික ස්වාමීන් වහන්සේ පැමිණියේ. පළවෙනි ධ්‍යානයට පැමිණියා. ඒකයි මෙතන කියන්නේ. එතකොට අර්පණා කියලා කියන්නේ රූප ධ්‍යාන හෝ අරූප ධ්‍යාන උපදවා ගැනීම. යම් කිසි ධ්‍යානයක් උපදවා ගත්තා නම් ඒ ධ්‍යානයේදී ඇතිවන සමාධිය තමයි අර්පණා සමාධිය කියලා කියන්නේ. එතකොට අපි බලමු දැන් මෙතන ඔන්න අර්පණා සමාධිය උපදවා ගත්තා. එහෙම උපදවාගෙන කුමක් නිසා සයවැන්න දක්වා පිරිහුණේද? ආබාධ සහිත බැවිනි. එතකොට ආබාධ සහිත නිසා තෙරුන්ට වාපිත් සෙම් වශයෙන් අනුසායික ආබාධයක් ඇත. ඔන්න ස්වාමීන් වහන්සේට අසනීපයක් තිබ්බා. වාපිත් සෙම් කිපීමෙන් ඇතිවන ආබාධයක් තිබුණා. අසනීපයක් තිබ්බා. ඒ අසනීප නිසා එය සමාධියට හිතකර උපකාරක ධර්ම පිරිහීමට නොසමත් වේ. අර්පණය කරන සමාපත්තියෙන් පිරිහේ. එතකොට ඒ නිසා තමයි අර්පණා සමාධියට පත් වෙලා නැවත පිරිහීමට පත් උනේ. හෙතෙ මේ මෙසේ සිටීය. යම් හේකින් පිරිහුණු ධ්‍යාන සහිතව කාලක්‍රියා කරන්නාහට නිශ්චිත නො වූ භවගමන් වේද නොපිරිහුණු ධ්‍යාන ඇත්තාහට නිසක නිශ්චිත භවගමන් වේද බ්‍රහ්ම ලෝකේ උපදින්නේද එහින් ආයුධයක් අතට ගැනීමට කැමැති විය. අන්න ඒ නිසා තමයි ආයුධයක් ගන්න කල්පනා කළේ. එහෙමයි. ඒ කියන්නේ භවගමන නිශ්චිත නැහැ. ධානයේ පෙරුණාට පස්සේ ධානයේ මෙච්චර දැන් බොහොම විරවීර්ය යොදලා නේද? විරවීර්ය යොදලා වීර්යයෙන් යුක්ත භාවනා කරන ස්වාමීන් වහන්සේ කල්පනා කළා ධානයෙන් පිරිහිලා මගේ ජීවිතේ නැති වුණොත් එහෙම මං කොහේ උපදිනවද? දැන් නැහැ කියන්න බෑ කොහේ උපදිනවද කියලා. එතකොට විශේෂයෙන්ම ධ්‍යාන උපදවාගෙන හරි ඒ ධ්‍යානයේදීම ඒ විදිහට ජීවිතේ නැතුනොත් එහෙම බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබන්න පුළුවන්. එහෙමයි. ධ්‍යාන උපදවගෙන බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබා ගන්න පුළුවන්. අන්න එතකොට අන්න ඒ නිසා තමයි කල්පනා කළේ මගේ ජීවිතය නැති කරගන්න ඕනේ කියලා සහ. නායක ස්වාමීන් වහන්සේ දැන් මේ අද සාකච්ඡා කරන මාතෘකාව බොහොම විවාදාත්මක එහෙම නැත්නම් සංවාද උපදවන සුළු සූත්‍ර දේශනාවක්. දැන් නායක ස්වාමීන් වහන්සේ මෙහි ආරම්භයේදීත් මතක් කළා මේ ගෝධික තෙරුන් වහන්සේ භාවනාව සිද්ධ කරගෙන යද්දී කොපමණ බාධාවන් පැමිණියත් අඛණ්ඩව එය අත් නොහැර එක වතාවක් දෙවතාවක් තුන් වතාවක් නෙවෙයි 6 වතාවක් 7 වතාවක් උත්සාහ කළා යම් කිසි ධානයකට හෝ පළවෙනි ධානයට හෝ පැමිණෙන්නට ගත්තු උත්සාහය පිළිබඳව මූලික වශයෙන් පැහැදිලි කර දුන්නා. අද කාලෙට ගලප ගනිද්දී අපි කියනවා අපිට භාවනාව වඩන්න වෙලාවක් නැහැ. එහෙම නැත්නම් අපේ හිත එකඟ කරගන්න විදිහක් නැහැ. අර පරිකර්ම සමාධියටපත් වෙන්න නැවත නැවත අඩුම තරමේ සමාධිගත කරගන්න හිත අපේ ශක්තිමත් නැහැ. හැමතැනම දුවන ස්වභාවයක් තියෙන්නේ. එදා කාලේ නම් මායයා පේන්න හිටියා චරිතයක් විදිහට. අද කාලේ ගත්තහම සංකල්පයක් විදිහට තමයි මේ මායයා අපිට බලපෑම් කරන්නේ. ඉතින් ඒ මාර බලපෑම පරිබාහිරව විතරක් නෙවෙයි තමන් තුළින්ම උපදින්න පුළුවන් කියන කාරණාව මීට පෙර සූත්‍ර දේශනාවල පවා නායක ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ඒ මායයා පරාජය කිරීමේ වගකීම තියෙන්නේ ඔබ සතුව. නායක ස්වාමීන් වහන්සේ මීළඟට මා කැමති විමසන්න මේ සූත්‍ර දේශනාවට අදාළව මායයා මේ අවස්ථාව දකිනවා. ඉන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ අභිමුවෙහි මේ පිළිබඳව විමසනවා. එහෙම නැත්නම් සංවාදයක නිරත වෙනවා. අපි මේ පිළිබඳව කතා කරමු. ඔව්සහන් දැන් මායя බලාගෙන හිටියම් මේ මොකද කරන්න කියලා. එහෙමයි. ඉක්බිති පවිතු මාරතෙමේ තම සිතින් ආයුෂ්මත් ගෝධික තෙරණුවන්ගේ චිත්ත පරිවිතර්කයේ දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය.
එළඹ භාග්‍යතුන් වහන්සේට ගාථා වලින් මේ විදිහට කියනවා. මහා වීරයෙනි, මහා පැනතියෙනි, මහා ප්‍රඥාව තියෙන භාග්‍යතුන් වහන්සේ 이르දියෙන් හා පිරිවරින් බබලනුවනි. ඒතර 이르දියෙන් සහ ඊළඟට පරිවාර සම්පත්තියෙන් බබලන ඔබ වහන්සේ සියලු පානාතිපාතාදී වෙරහා බිය ඉක්ම වූ තැනැත්තෙනි. පසස් ඇතියෙනි පා වඳිමි. හැබැයි මාරයාත් මොකද කළේ? භාග්‍යතුන් වහන්සේ වන්දනා කරනවා. දැන් මාරයාත් භාග්‍යතුන් වහන්සේ වන්දනා කරනවා කියලා දැන් අපිට මොන ගහනවා. නේද? කරදර කරනවා විතරක් නෙවෙයි කරදර කර කර වන්දනා කරනවා. ඒතර මේ වන්දනා කිරීමේ පිනක් මාරයාට තියෙනවා. එතකොට දැන් මේ විදිහට මේ භාග්‍යවතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා මාරයා කිව්වේ මොකද්ද? දැන් අර කරන වැඩේ වැරදි. නේද? දැන් ඔබ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ බය වේර කියලා කියන එක, බයයි වෛරයයි කියලා කියන එක නැති කරලා තියෙන්නේ. එහෙමයි. නේද? එතකොට දැන් මේ කරන්නේ මොකද්ද? තමන්ට වෛර කර ගැනීමක්. නේද? තමන්ට වෛර කර ගැනීමක් තමන්ගේ ජීවිතේ නැති කර ගන්නවා කියලා කියන්නේ. මරණය මැඩලුණු සුළු මහවීරයෙනි, ඔබගේ සව්වෙක් මරණය කැමති වේ. ඊළඟට පියෝ කෙරේ මහා තෙදැතියෙනි, එය වළක්වනු මැනවි. හැබැයි භාගතුන් වහන්සේට මතක් කළා අන්න දැන් ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් මේ විදිහට ජීවිතය නැති කරගන්න හදනවා නේද? දැන් ප්‍රාණඝාතයක් කරගන්න හදන්නේ. ඒ නිසා මේකෙන් වළක්වා ගන්න. මේ කවුද කියන්නේ? මාරයා. මාරයා මේ කියන්නේ. ජනයා කෙරෙහි ප්‍රසිද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ සස්නේහි ඇලුණු නොපත් රහත් ඵල ඇති ශේක්ෂ වූ මුබ සව්වෙක් කෙසේනම් කලුරිය කරන්නේද? එතකොට මේ විදිහට මේ කොහොමද කලුරිය කරන්නේ? නේද? ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් මේ විදිහට කොහොමද ජීවිතය නැති කරගන්නේ කියලා අහනවා. එතකොට එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවන් විසින් සැත් අරණ ලද්දේ වේ. දැන් බලාගෙන හිටිය විතරක් නෙවෙයි නේද? මේ ප්‍රකාශය කරන වෙලාවේ මේ සංවාදයේ භාග්‍යතුන් වහන්සේ සහ මාර්යා අතර යන වෙලාවේ ගෝධික ස්වාමීන් වහන්සේ මොකද කළේ? ජීවිතය නැති කරගත්තා. ඒ විදිහට සිද්ධ වුණා සහ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ දැන් මේ වගේ සංවේදී අවස්ථාවක මාර්යා සහ භාග්‍යවතුන් වහන්සේ අතරත් සංවාදයක් ඇතිව තිබෙන අවස්ථාවක මා මුලදිත් මතක් කරා වගේ යම්කිසි විවාදාත්මක සංවාදාත්මක සූත්‍ර දේශනාවක් තමයි මේ සූත්‍ර දේශනාව. අපට නැවත නැවත හිතන්න එකපාරකින් අවබෝධ නොවෙන්න පුළුවන් මේ කියන කාරණාව. ඒ නිසා මේ ඉදිරි කාරණාවන් පිළිබඳව හොඳ සාවධානව අහුම්කම් දෙන්න, ඒ පිළිබඳව නැවත නැවත ධාරණය කරන්න කියන මතක් කිරීමත් එක්ක නායක ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා පවිටු මාරයා හට මේ ගෝධික තෙරුන් වහන්සේ පිළිබඳව තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. අපි කැමති මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් විමසන්න. ඔව් දැන් ගෝධික ස්වාමීන් වහන්සේ ජීවිතේ නැති කරගත්තා. නැති කරගන්න වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ මාරයාට මේ විදි ප්‍රකාශයක් කළා. නුවණැත්තෝ මෙසේද කෙරෙත්. නුවණ තියන අය මේ විදිහට කරනවා. මේ විදිහටත් කරනවා. එහෙමයි. එනේ ජීවිතේ නැති කර ගන්නවා. කොහොමද කරගන්නේ? දිවි නොපතත් ජීවිතය පිළිබඳව අපේක්ෂාවක් ඇති කරගන්නේ නැහැ. එහෙමයි. ගෝධික තෙමේ මුල් සහිත තෘෂ්ණාව උපුටා හැර පිරිනිවීය. එතකොට ගෝධික ස්වාමීන් වහන්සේ නිකන් මරණයටපත් වුණා නෙවෙයි. එහෙමයි. සම්පූර්ණයෙන්ම තණ්හාව නැති කරලා, සම්පූර්ණයෙන්ම කෙලෙස් උපුටා දමලා, තෘෂ්ණාව නැති කරලා නේද? තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානන්තේ නිර්වාණ සෝයටපත් වුණා. ඒ කියන්නේ ඒකට කියන සමසීසීව පිරිනිවීම. ඒ කියන්නේ නිර්වාණ සෝයට පත් වුණා. ඒ කියන්නේ ඒකට කියන සමසීසීව පිරිනිවීම. ඒ කියන්නේ නිර්වාණ සෝයට පත් වුණා. ඒ කියන්නේ ඒකට කියන සමසීසීව පිරිනිවීම. ඒ කියන්නේ නිර්වාණ සෝයට පත් වුණා. 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 ඒ කියන්නේ නිර්වාණ ස
පිරිනිවියෙන් ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවීය කියලා. ඒක අපි ඊළඟට විස්තර කරනවා. මොකද්ද මේ කියලා. ඉතින් මෙතන බලනකොට මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මේ මාරයාට නිකම්ම නිකං මරණයටපත් වුණා නෙවෙයි, ජීවිතය නැති කරගත්ත නෙවෙයි. ඒ ජීවිතය නැති කරගන්න වෙලාවේ ඒ විදිහට අරිහත්ත්වයටපත් වුණායි කියලා. ඉක්බිති භාග්‍යතුන් වහන්සේ දැන් මේ දේශනාව බුදුරජාණන්සේ මේ කරපු දේශනාව අපි අටුවාවේ කොහොමද සඳහන් වෙන්නේ කියලා බලමු. එහෙමයි. මෙතෙන්දී ආයුධ ගැනීම යන මෙයද දැන් මෙතෙන් සඳහන් වෙනවා තෙමේ ආයුධයක් ගැනීමට කැමැත්තේ ආයුධ ගැනීම යන මෙයද සිරුර ගැනත් ජීවිතයේ ගැනත් අනපේක්ෂ වූවහුටම වේ. දැන් සාමාන්‍යයෙන් ජීවිතය නැති කරගන්න ඕන කියලා කියන කෙනෙක් නේද? ජීවිතය නැති කරගන්න කියලා ආයුධයක් ගන්න කෙනෙක් එහෙම නැත්නම් වලදා ගැනීමක් හරි මොකක් හරි ඒ විදිහට උපක්‍රමයක් කළොත් එහෙම. එහෙමයි. දැන් චන්න කියලා ස්වාමීන් වහන්සේ නමක් කඩේට චන්නහාමුදුරුවෝ මේ ඒ විදිහට ගෙලවැලලාගෙන තමයි ජීවිතය නැති කරගත්තේ. ජීවිතය නැති කරගත්තේ. අන්න ඒ වගේ. දැන් මෙතෙන්දි මේ තවත් පැත්තකින් තවත් තියෙනවා තවත් ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් ජීවිතය නැති කරගත්තා තවත් කෙනෙකුට කියලා දැන් ධ්‍යාන උපදවගෙන ඉන්නකොට හිත එකක කරගෙන ඉන්න වෙලාවේ ගෙල කපන්න කියලා අන කරනවා. එහෙමත් ජීවිතය නැති කරගත්ත අවස්ථා තියෙනවා. හැබැයි අරිහත්ත්වයටපත් වුණා. පාපය ස්වාමීන් වහන්සේ එතකොට ඒ වෙලාවම සම්පූර්ණයෙන් නැති වෙනවනේ සහ. ඒ වෙලාවේ උපදින චේතනාව පාපයක්. ඒක පාපයක්ද නැද්ද කියලා කියන එක අපිට වැටහෙනවා මේ විදිහට බලනකොට. එහෙමයි. මෙතෙන්දි සඳහන් වෙනවා දැන් සිරුර ගැනත් ජීවිතය ගැනත් අනපේක්ෂ වූවහුටම වේ. ඒ කියන්නේ එහෙම මේ අපේක්ෂාවක් නැති කෙනෙකුට තමයි ජීවිතය පිළිබඳ අපේක්ෂාවක් නැති කෙනෙකුට තමයි මේ විදිහට මේ ආයුධයක් ගන්න හිතෙන්නේ. යමෙක් මෙසේ සිරුර ගැනත් ජීවිතය ගැනත් අපේක්ෂාවක් නැත්තේ වේද හේ මූල කර්මස්ථානය සම්මර්ෂණය කොට අරහත් බව ලැබීමට පවා සමත් වේ. ඒ විදිහට මේ හිත හදා ගන්නවා කියලා කියන්නේ අවසානයේදී ඒ හිත අරිහත්ත්වයට පත් කරගන්නත් මූල කර්මස්ථානයක් බවට පත් වෙනවායි කියලා. මා විසින් වළක්වන ලද්දේ උවද මොහු නොනවතින්නේ යයිද සාස්ෘන් වහන්සේ විසින් වළක්වන ලදහොත් නවතින්නේ යයිද තෙරුන්ට හිතවත් කෙනෙකු මෙන් වී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි පැමිණියේය. දැන් සමහර වෙලාවට දැන් භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට මතක් කරනකොට එහෙමයි. ජීවිතය නැති කරගන්නේ නැති වෙන්න පුළුවන්. දැන් භාග්‍යවතුන් වහන්සේ දකින්න ඇත්තටම මේ වෙන්නේ මොකද්ද කියලා. නේද? ඒ වෙලාවේ දැන් සාසුන් වහන්සේ නමක් හැටියට සම්මුති වශයෙන් බලන්නට ඕනනේ ඒකට දක්වන ප්‍රතික්‍රියාව. දැන් කෙනෙක් ජීවිතය නැති කරගන්නකොට හරියට බලාගෙන හිටියා වගේ කිව්වොත් හොඳ නෑනේ. එහෙමයි. ජීවිතය නැති කරගන්නකම් ඇයි බලාගෙන හිටියේ සාසුන් වහන්සේ? එහෙමයි. නේද? ඒ නිසා මොකද කළේ? භාග්‍යතුන් වහන්සේ දන්නවා ජීවිතය නැති කරගන්නවාම කියලා. නමුත් සම්මුති වශයෙන් ලෝක සම්මතයට අනුව මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ අනිත් ඒ මාරයාට සහ අනිත් ස්වාමීන් වහන්සේලාට දැනෙන විදියට අපි දැන් ඒ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න ඒ තැනට වැඩම කරමු කියලා අදහස් කරගත්තා. භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි පැමිණියේය. මෙතෙන් සඳහන් වෙනවා පසස් ඇත්තා වූ බුදුන් වහන්සේ ඔබ වහන්සේ පාවඳිමි. අර මේ මාර්යා වන්දනා කරපු අවස්ථාව ඉතින් සඳහන් වෙනවා මෙතන සඳහන් වෙනවා
ජනයා අතර ප්‍රසිද්ධ වුණේ අර මාර්යා භාගතුන් වහන්සේව හඳුන්වපු කාරණා ටික තමයි මෙතෙන් සඳහන් වෙන්නේ. එහෙමයි. ඊළඟට සඳහන් වෙනවා තෙරණුවෝ මේ ජීවිතයෙන් මට කිමයයි උඩුකුරුව හිඳ ආයුධයෙන් ගලනාලය සින්දේය. එතකොට හරියටම දැන් ස්වාමීන් වහන්සේ දන්නවා හරියටම මේ මරණයටපත් වෙන්නේ ගලනාලයේ සිඳගත්තොත් කියලා. එහෙමයි. නේද? දැන් නොදන්න කෙනෙක් නම් මොකද කරන්නේ? සම්පූර්ණයෙන්ම පිහියක් හරි අරගෙන ඔහේ කපලා දානවනේ. එහෙමයි. නේද? එහෙමයි. මෙල්ලෙන් හිඳ ගන්නකොට ඔහේ කපලා දානවා. දන්නේ නැහැ හරියට මරණයටපත් වෙන්නේ කොතෙන්ද කියලා නේ. එහෙමයි. හරියටම ගලනාලයේදී. ගලනාලයේ හරියටම සිඳගත්තේ. දුක් වේදනා හට ගැනිනි. තෙරණුවෝ වේදනාව යටපත් කොට ඒ වේදනාවම අල්ලාගෙන සිහිය උපදවා මූල කර්මස්ථානය සමර්ෂණය කරන්නාහු අරිහත් බවට පැමිණ සමසීසීව පිරිනිවන් පෑහ. මොකද බලන්න සමසීසීව පිරිනිවන් පෑවා කියලා කියන්නේ. මෙතෙන්දී අටුවාවේ සඳහන් වෙනවා සමසීසී නම් ත්‍රිවිධ ආකාරයෙන් තියෙනවා. සමසීසී කියලා කියන වචනයත් ආකාර තුනකට තියෙනවා. එහෙමයි. එකක් තමයි ඉරියාපත සමසීසී, රෝග සමසීසී, ජීවිත සමසීසී යනුවෙනි. එහි යමෙක් සිටීම් ආදී ඉරියව් වලින් එකක් අදිෂ්ඨාන කොට මෙය අවුල් නොකොටම අරිහත් බවට පැමිණෙන්නෙමි විදර්ශනාව පිහිටුවයි. ඒ කොහොමද කරගත්තේ කියලා සඳහන් වෙනවා. එවිට ඔහුට අරිහත් භාවයට පත්වීමත් ඉරියව් වෙනස් කිරීමත් එක පැහැර සිදුවේ. මෙය ඉරියාපත සමසීසී නම් වෙනවා. යමෙක් දැන් මේ ස්වාමීන් වහන්සේ ඒ ඉරියව්වෙන්ම පින්වම් පාණ්ඩ හේතුවත් මෙතෙන් සඳහන් වෙනවා සහන්. මෙතෙන් සඳහන් වෙනවා. එතකොට ඉරියාපත කියලා සමසීසී කියලා කියන්නේ යම් කිසි එකම ඉරියව්වක ඉඳගෙන ඔය විදිහට මේ නිවන අරමුණු කරගන්නවා කියලා කියන එක. වේදනානුපස්සනාවට හිත යොමු කළා. එහෙම නැත්නම් ඒ විදිහට ඉරියාපත භාවනාව තියෙනවනේ. ඉරියාපත භාවනාව තියෙනවනේ කායानुපස්සනාවේ. නේද? එතකොට සතර ආකාරයට සිත පිහිටුව ගන්නවා. චතු සතිපට්ඨානේ පිහිටුව ගන්නවා එක ඉරියව්වක ඉඳගෙන. යමෙක් චක්ෂු රෝග ආදීන් එකක් ඇති කලෙහි මේන් නොනැගිටම අරිහත් බවට පත්වෙමි විදර්ශනාව පිහිටුවයි. ඉබ්බීති ඔහු අරිහත් බවට පත්වීමත් රෝගයෙන් නැගී සිටීමත් එක පැහැර සිදුවේ. එක වතාව තමයි සිද්ධ වෙන්නේ. එක වතාව සිද්ධ වෙන්නේ. එතකොට දැන් අතෙන්දී අපි කියනවා එකම ඉරියව්වෙන් හිටියා කියලා. එතකොට ඉරියව්වෙන් බැහැර වෙන අවස්ථාවක් නේද? එතකොට අරිහත්ත්වයටපත් වීමත් නැවත ඒ ඉරියව්වටපත් වෙන්නේ නැහැ සංසාර කවදාවත්. එහෙමයි. නේ? අපි නිදා ගන්නවා කියලා ඉරියව්ව ගත්තොත් එහෙම ආයේ කවදාවත් නිදා ගන්නවා කියලා කියන ඉරියව්වෙන් වාසය කරන්නේ නැහැ. එතකොට ඒ ඉරියව්වෙන් බැහැර වෙනවා සම්පූර්ණයෙන්. නේද? ඒ විදිහට. ඊළඟට ඉක්බිති ඔහු අරිහත් බවට පත්වීමත් රෝගයෙන් නැගී සිටීමද රෝගයෙන් නැගී සිටීම කියලා කියන්නේ නැවත අරිහත්ත්වයටපත් වුණාට පස්සේ ආයේ ඒ රෝගයටපත් වෙන්නේ නැහැ. රෝග හැදෙන්නේ නැහැ. නේද? මෙය රෝග සමසීසීන් නමිය. සමහරු ඒ ඉරියව්වෙහිම ඒ රෝගයෙහිම සිටියේදී පරිනිර්වාණ වශයෙන් සමසීසී භාවය දක්වා ලති. යමෙකුට ආශ්‍රවයන්ගේ ඡය වීමත්
ජීවිතක්ෂයත් එකවර සිද්ධ වෙනවා. එතකොට ජීවිත සමසීසී කියලා කියන්නේ ඒ කාරණය. මේ ජීවිත සමසීසී නම් වෙනවා. එය කියන ලද්දේ මෙය. මෙතින්දී සහන් තව ගොඩක් කාරණා තියෙනවා ඇත්තටම. එහෙමයි. ඊළඟ වැඩසටහනේදී අපි සාකච්ඡා කරමු. එහෙම නැත්te වුණොත් එහෙම මේ සූත්‍ර දේශනාවේ අර්ථය අපිට හරියට අවබෝධ කරගන්න බැරි වෙනවා. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඊටාම වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව අර මා පෙර පැවසූ පරිදි යම්කිසි සංවාදාත්මක විවාදාත්මක ස්වරූපයක් ගන්න සූත්‍ර දේශනාවක්. ඇතැම් වෙලාවට එක්වරක් ඇසූ පමණින් හරියාකාරයෙන් අවබෝධ නොවෙන්නට පුළුවන් ගිහි පෘථග්ජන අපිට. නමුත් මේ පිළිබඳව නැවත නැවත ධාරණය කරන්න මෙනෙහි කරන්න ඉඩ ප්‍රස්තාව ලබා දෙමින් මේ සූත්‍ර දේශනාවේ විශේෂයෙන්ම ඒ අරුත් සම්පන්න නියම අර්ථය අපි මීළඟ දවසේදී ඔබ හමුවේ තබන්නට බලාපොරොත්තු වෙනවා. මේ කතිකාවේ එහෙම නැත්නම් මේ සූත්‍ර දේශනාවේ ඉතිරි කොටසද මීළඟ දවසට ඔබ වෙනුවෙන් ගෙනීමේ ඒ බලාපොරොත්තුව ඔබ හමුවේ තබමින්ම. ඉතින් අදට වැඩසටහන නිමාවට පත් කරන්නට සූදානම් වෙන්නේ. ඊට පෙර ආතෝ විශේෂ සිහිපත් කිරීම කිහිපයක් තිබෙනවා සිද්ධ කරන්න. එළඹෙන ජූලි මාසයේ 30 වෙනිදා. තව ඊටාම කෙටි දින කිහිපයක් තියෙන්නේ. බෞද්ධ නාලිකාව කියන මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍ය බිහි කළ එදා විසූක දස්සන නොඑක ආකාරයේ කාමයට රාගයට අපිව ඇද බැඳ තබන විවිධාකාර වැඩසටහන් ගෙනා නාලිකා අතරට පැය 24ේම නිර්මල සුවිශුද්ධ බුද්ධ වචනය අපේ ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාවගේ හද මඩල වෙත සමීප කරන්නට අපරිමිත වෙහෙසක් දැරූ අවසරයි අපට නම සිහිපත් කරන්නට බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුන්ගේ ජන්මදින සැමරුම ජූලි මාසයේ 30 වෙනිදාට යෙදී තිබෙනවා. ඉතින් මේ පවතින COVID-19 වසංගත රෝගී තත්ත්වය හමුවේ බොහෝ දෙනා ඒකරාශී කරගෙන මහා සුවිසල් පින්කම් කරන්නට අපිට හැකියාවක් නැහැ. එනිසාම අපි පුළුවන් විදිහට හැකියාකාරයෙන් සීමිත පිරිසක් කේන්ද්‍ර කරගෙන විශේෂ පින්කම් සමුදායක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා මාතලේ පුරවරේ. ඉතින් එහිදී එම ප්‍රදේශයේ දුෂ්කරව අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට ටැබ් බරිගණක යන්ත්‍ර පරිත්‍යාග කරනවා. ඒ වගේම මහා ලේදන් දීමේ පින්කමක් සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල් සඳහා විශේෂ පරිත්‍යාගයන් ගණනාවක් වියලි ආහාර සලාක අපේ ප්‍රජාසත්කාරක වැඩසටහන යටතේ සිංහල බෞද්ධ පවුල්වල දරුවන් සිව් දෙනෙකුට වඩා සිටනවා නම් ඒ දරුවන් වෙනුවෙන් මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දීම සිද්ධ වෙනවා. එපමණක් නෙවෙයි ආබාධිත පුද්ගලයන්ට රෝදපුටු අත්වාරු කිහිලිකරු පරිත්‍යාග කෙරෙනවා. ඒ වගේම ගර්භණී මව්වරුන් සඳහා අවශ්‍ය කරන උපකරණ කට්ටල පරිත්‍යාග වෙනවා. කෘෂි කර්මාන්තයේ යෙදී සිටින අය සඳහා අවශ්‍ය කෘෂි උපකරණ පරිත්‍යාග කෙරෙනවා. මේ අනාදි වශයෙන් අපේ ප්‍රජාසත්කාරක වැඩසටහන් ද්විත්වයක් එකම දවසේ උදෑසන සහ සන්ධ්‍යාවරුවේ පවත්වන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. මාතලේ බෞද්ධ මන්දිරයත් ඒ වගේම බලකඩුව අරණ සේනාසනයත් කේන්ද්‍ර කරගෙන තමයි අපි මේ වැඩසටහන් සමුදාය එදිනට සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන්කම තිබෙනවා මේ කෘතගුණ දැක්වීමේ මහානීය පින්කමට ඔබට හැකි ආකාරයෙන් දායකත්වය ලබා දෙන්න. අපේ ගිණුම් අංකය පවතින සම්පත් බැංකුවේ සම්බෝධි ප්‍රජාසත්කාරක පදනම නමින් නැති ගිණුම් අංකය 02 70 6 04 128 02 70යි 6යි 04යි 128 අපේ සම්බෝධි ප්‍රජාසත්කාරක පදනම නමින් නැති ගිණුම් අංකය සම්පත් බැංකුව ග්‍රෙගරි පාර ශාඛාව. මේ සියල් කාරණා පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්නට ඔබට අවශ්‍ය නම් පරිපාලන සහ මූල්‍ය අධ්‍යක්ෂ මහේෂ් ඩල්විස් මහත්මයා මතන්නට ඔබට පුළුවන්. දුරකථන අංකය 07777 90609 07777 90609 කාර්යාලීය දුරකථන අංකය 0114 942 607 0114 942 607. ඒ පිළිබඳවත් සිහිපත් කරමින් අද විශේෂ පින්කමක් සඳහා ඔබ දකිනවා මේ දිනවල බෞද්ධ රූපවාහිනියේ මේ පිළිබඳව විකාශනය කරනවා, බෞද්ධ ගුවන්විදුලියේ මේ පිළිබඳව ප්‍රචාරය කරනවා. පුංචි දරුවෙක් මාතලේ ප්‍රදේශයේ ඔක්සිජන් ටැංකිය ඒ අම්මා පිටිපස්සෙන් තල්ලු කරගෙන යනවා. දරු පැටියා ඉස්සරහෙන් ගමන් කරද්දී ඔක්සිජන් කූරු දෙක නහයට ගහලම තමයි තියෙන්නේ.
ඒ ඔක්සිජන් ටැංකියේ නොමැතිනම් මේ දරුවාගේ ජීවිතය තොර වෙන්න පුළුවන්. ඉතින් ඒ පින්කමට දායක වෙන්න අපි ඔබට මතක් කළා විතරයි බොහෝ දෙනා ඒ පින්කමට දායක වෙන්න අපත් සමග අත්වැල් බැඳගත්තා. විශේෂ පරිත්‍යාගයක් අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ දරුවා වෙනුවෙන්. ඒ උපකරණය පවණක් නෙමෙයි අපි ඒ දරුවාට අරන් දෙන්නේ. ඉන් අනතුරු ඒ දරුවාට අධ්‍යාපන කටයුතු සිද්ධ කරගෙන යන්න, ඒ පවුලේ උදවියට යම්කිසි සහනයක් වෙන්න, යම්කිසි පරිත්‍යාගයක් පවා අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඒ වෙනුවෙන් අප්‍රමාණව වෙහෙසෙනවා, අවවාද අනුශාසනාව සිද්ධ කරමින් ඒ කටයුත්තට මූලිකත්වයේගෙන කටයුතු කළා. මේ සඳහා දායක වන්නට අද දවසේදී පැමිණ තිබෙන බෞද්ධ නාලිකාව සමග ඊටාම හිතෛෂීවන්තව කටයුතු කරන විශ්‍රාමික පාඨශාලාචාරිණී තිලකා විජේසිංහ මෞතුමිය ඇතුළු පවුලේ සියලු දෙනා විශේෂ පරිත්‍යාගයක් කරනවා. මේ අවස්ථාවේදී ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට ඒ නවිඳු පුතා වෙනුවෙන් එතුමියගේ අරමුණ වෙන්නේ වෛද්‍ය විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබන මෙත්නි මල්ෂිකා දියණියට අගෝස්තු 2 වෙනිදා සිට අගෝස්තු 24 වෙනිදා තෙක් පැවැත්වෙන විභාගයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීම පිණිස තමයි මෙවැනි පින්කමකට මේ දරුවෙක්ට සෙතක් සහනයක් වෙන්න ඒ මෞතුමිය මෙවරද අපිත් සමග අත්වැල් බැඳගත්තේ. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ බෞද්ධ නාලිකාවේ මූලිකත්වයෙන් තමයි රාජ්‍ය යාන්ත්‍රණයම අපහා සමග අත්වැල් බැඳගෙන දීඝවාපී මහා චෛත්‍ය නැවත ප්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙල සිද්ධ වෙන්නේ. ඒ වෙනුවෙන් රුපියල් 50000ක මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දුන්නු SP සොඳනායක මෞතුමිය. එතුමිය බලාපොරොත්තු වෙනවා එතුමියගේ ස්වාමි පුරුෂයාණන්ට සහ එතුමිය නමින් මිය පරලොව ගිය දෙමාපියන්ට මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් පවුලේ සුජීවත්ව සිටින සැමට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් SP සොඳනායක මහත්මිය ඒ දායකත්වයේ ලබා දුන්නේ ලංකා බැංකුවේ දීඝවාපී අරුණ නමින් නැති ගිණුම් අංකයට මුදල් බැර කරමින් 86.86.04 86.86.04 දීඝවාපී අරුණ නමින් නැති ඒ දීඝවාපී චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අපි ඔබට ලබා දී තිබෙන ගිණුම් අංකය ඒ ගිණුම් අංකයට මුදල් බැර කරන්නට හෝ බෞද්ධ නාලිකාව සුපිහිටි ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට පැමිණ ඔබේ දායකත්වයන් ලබා දෙන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අවසාන වශයෙන් නැවතත් මතක් කරන්නේ එළඹෙන ජූලි මාසේ 30 වෙනිදා විශේෂ පින්කම් ගණනාවක් පැවැත්වෙනවා. එහිදී මහා ලේදන් දීමේ පින්කමක් පැවැත්වෙන වග මා මතක් කළා. විශේෂම කරුණු කිහිපයක් අවධානයට යොමු කරනවා. ඒ වෙනුවෙන් සහභාගී වන්නට බලාපොරොත්තු වෙන අය සඳහා ඔබ අවුරුදු 18ට වඩා වැඩි අයෙකු විය යුතුයි. ඒ වගේම COVID-19 රෝගී තත්වයෙන් ඔබ පෙළී නොසිටින අයෙකු විය යුතුයි මේ ලේදන් දීම සඳහා සහභාගී වන්නේ නම්. ඒ වගේම COVID එන්නත ලබාගෙන තිබෙනවා නම් ඔබ COVID එන්නත ලබාගෙන මාසයක් පසු වී තිබිය යුතුයි මේ ලේ දන් දීමේ පින්කමට. එහෙම නැත්නම් ලේ බිඳක් දන් දී කාගේ හරි ජීවිතයක් බේරගන්න ඔබ එදිනට මාතලේ ඒ වැඩසටහනට පැමිණෙනවා නම් මේ පිළිබඳවත් අවබෝධයෙන් කටයුතු කරන්න කියන කාරණාවත් මතක් කරමින්ම අද අපේ වැඩසටහනෙන් අපට සමුගෙන යන්නට අවසරයි. මේ වැඩසටහනට පමණක් නොවේ සූවිසි පැය මුළුල්ලේම ධර්ම sannivedanaya වෙනුවෙන් තමන් වහන්සේගේ තුරුණු ප්‍රෞර්ජා දිවිය කැප කරමින් නිබඳ අවවාද අනුශාසනාවන් ලබා දෙන මේ කුසල ධම්ම නායක හාමුදුරුවෝ ගෙන ගිය මහා සමාජීය ව්‍යාපෘතීන් පවා අකණ්ඩව ඉදිරියට ගෙන යන්නට වෙරබෑයම් දරන වෙහෙස මහන්සි වන කොළඹ හතාර්ජී සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍ය ජාලයේ නම් වූ මහා සුවිසල් මාධ්‍ය වනස්පතියෙහි වර්තමාන නියමුවාණන් වහන්සේ ලෙස කටයුතු කරන එංගලන්තේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සිදු කරන මේ මහා ශාසනික සමාජීය මෙහෙවරයන් ඉදිරියටත් ඉෂ්ට සිද්ධ කරන්නට ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවා. ඔබ වහන්සේ සිදු කරන මේ අපමණ කුසල් බෙලෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ඒ සම්පූර්ණ පරිපූර්ණ නිවීම පිණිසම මෙපින්දම් එකලෙසම හේතු වේවා වාසනාව වේවා කියලා අප අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. එසේනම් අවසරයි අදට අපට කතං සුලබතේ පඤ්ඤං වැඩසටහනෙන් සමුගෙන යන්න ලබන දවසේ අපි බලාපොරොත්තු වෙනවා මාර සංයුක්තේ මාර වග්ගයේ ගෝධික සූත්‍රයේ ඉතිරි අර්ධය සාකච්ඡා කරන්නට. ඔබ සියලු දෙනාටම තුනුරුවන් සතු අනන්ත ගුණානුභව බලයෙන් සියලු යහපතම සැලසේවා. සාදු සාදු සාදු. කතං සුලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද